අද මේ රටේ අපි හැමෝගෙම ඉස්සරහා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකක්ද මේ රටට වෙමින් තියෙන්නේ කියන ප්‍රශ්නාර්ථය නේද? දිනපතාම ආහාර මිල ඉහළ යනවා. ඒ වගේම දිනපතාම නොඑක් අත්‍යවශ්‍ය භාණ්ඩ අතුරුදහන් වෙනවා. කිරිපිටි නැති වෙනවා එක කාලයක, භූමි තෙල් නැති වෙනවා තව කාලයක, හාල් නැති වෙනවා තව කාලයක, ගෑස් නැති වෙනවා තව කාලයක. මේ විදිහට පෝලිං ඇති වෙනවා. අපි මේවා එකක්වත් බලාපොරොත්තු වුණු දේවල් නෙවෙයි. අපිට මේ සියල්ලටම හේතුව හැටියට කියන්නේ කොවිඩ්. කොවිඩ් නිසා තමයි මේක ඇති වුණේ. කොවිඩ් නොතිබ්බනම් සංචාරකයෝ මේ අම්බලන්ගොඩට හික්කඩුවට එයි, ඩොලර් ගලාගෙන එයි. එබනම් ප්‍රශ්නේ ඉවරයි කියලා තමයි අපිට කියන්නේ. ඒතකොට අපිට හිතෙනවා තවත් සංචාරකයෝ නිසා ජීවත් වෙන රටවල් තියෙනවා නේද? මාලදිව ඉන්න කියන්නේ සංචාරකයෝ නිසා ජීවත් වෙන රටක්. තායිලන්ත කියන්නේ සංචාරකයෝ නිසා ජීවත් වෙන රටක්. ඒ රටවලත් මෙහෙම ප්‍රශ්න තියෙනවා. පෝර නැතුව ගොවියෝ පේලපාලි යනවා. ගෑස් නැතුව පෝලිං වල ඉන්නවා. ගෙවල් වල ගෑස් ලිප් පිපිරෙනවා. කිරිපිටි නැතුව දරුවෝ ගෙවල් වල අඬනවා. ඒ වගේම හාල් සහල් ඒ වගේම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න බැරි තරම් අහස උසට නගිනවා. මේ වගේ ප්‍රශ්න ඒ රටවලත් තියෙනවා. අපිට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ. එහෙමනම් අපිට හිතන්න තියෙන්නේ කොවිඩ් කියන්නේ නම් ප්‍රශ්නයක් තමයි. හැබැයි කොවිඩ් වලට එහා ගිය ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා මිත්‍රෝ. අපේ රටේ අද ප්‍රශ්නය ඩොලර් හිඟේ. ඊයේ අපිට තවත් අවාසනාවන්ත සිද්ධියක් වුණා. ඒක තමයි ඉහළම ගණේ මේ රටේවල් වල ණය පිළිබඳව අනාවැකි පුරෝකතන කියන අර පිච් රේටින් ආයතනය අපිව දැම්මා බංකොලොත් වීමට යන රටක් තත්වයට පත් කළා. බංකොලොත් වීමට යන රටක් බවට අපිව ඊයේ පත් කළා. එතකොට අපේ රටට එහෙනම් අනාගතයේ ආයෝජක වෙයි බංකොලොත් වෙන රටකට, සංචාරකයෝ වෙයි බංකොලොත් වෙන රටකට. ඒ වගේම විදේශිකයෝ හරි කවුරු හරි මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෙක්වත් මේ රටේ ව්‍යාපාරවල ආයෝජනය කරයිද? ඒ වගේම අපිට පේනවා අපේ මේ ඉන්න ඔක්කොම වැඩිහිටියෝ මේ නම් අපේ තරුණ දරුවා ඇරෙන්න මේ අපි දරුවෝ ඉන්න දෙමාපියෝ අපේ දරුවන්ට අපිට කියන්න පුළුවන් ද කට ඇරලා දුවේ පුතේ උඹලා නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගත්තේ ධර්මාශෝකයට ගියේ ඒ වගේ ගිහිල්ලා ඉගෙනගෙන දැන් රටට සේවය කරපළා මේ රටේ ඉඳලා කියලා කට ඇරලා අපිට කියන්න පුළුවන්ද? මේ රට යන මග දිහා බැලුවාම දරුවන්ට අනාගතයක් නැහැ කියලා බැලුවාම අපිට මේන්නේ ගුවන් තොටුපළයි පාස්පෝර්ට් එකයි විතරයි. කොවිඩ් නේ මොන යකාගේ රටකට හරි යන්න හිතෙන තත්වයක් තියෙනවා. මේ දීවර ජනතාවට මොකද වෙන්නේ තව ටික දවසකින්? මොකද අපේ දීවර ජනතාවට හොඳ ආදායමක් ලැබුණ යුරෝපයට GSP+ එක හරහා මාළු යවලා. මාළු ටොන් 18000ක් අපි වාර්ෂිකව ඇරියා. දැන් ඒකටත් කන කොකා අඬාගෙන ඉන්න බව, ආයෙත් කන කොකා අඬාගෙන ඉන්න බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එක්ක මේ ඩොලර් හිඟේ, යුරෝ හිඟේ, විදේශ අරමුදල් හිඟේ ඇයි ඇති උනේ කියන ප්‍රශ්නය අපි සොයා බැලිය යුතුයි, විසඳාගත යුතුයි මිත්‍රෝ. මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි පරණ ඉඳන් එන වසර 10ක 15ක කාලේ ඉඳන් එන විශේෂයෙන්ම 2005 කාලේ ඉඳන් එන ණය ආපසු ගෙවා ගැනීමේ අර්බුදය. ඒක කොහොමද ඇති වුනේ? ඒක කරුණු කීපයක් නිසා ඇති වුණා. මොකද්ද? එකක් තමයි අපිට විදේශ ණය විවිධ ආකාරයෙන් අපි ලබා ගන්න. 0.1 පොලියට අපි ණය ගන්න. අවුරුදු 30කින් 40කින් ආපහු ගෙවන්න අපි ණය ගන්න. දැන් උදාහරණයකට අපේ අමාත්‍යාංශය කරගෙන ගියා සැහැල්ලු දුම්රිය එහෙම නැත්නම් ලයිට් රේල්වේ ප්‍රොජෙක්ට් එකක් කොළඹ. ඒක ජපන් ආධාරයක්. ඒකට ඩොලර් බිලියන 2.2ක් එහෙම නැත්නම් කෝටි 220ක් ඩොලර් අපට ලැබෙන්න නියමිතව තිබුණා අවුරුදු 3ක් ඇතුළත. ඒ වගේම ඒකේ පොලිය 0.1යි. ඒ වගේම ඒක ගෙවන්න තියෙන්නේ අවුරුදු 15කින්. ඒ කියන්නේ 2035 ගෙවන්න තියෙන්නේ. 2035 ඉඳනුත් තව අවුරුදු 40ක් තියෙනවා ගෙවන්න 2075 වෙනකම්. ඒතර එවැනි ණය අපි ගත්තයි කියලා රටට ණය බරක් නැහැ. මොකද අර දුම්රියේ වැඩ කරන්න පටන් ගත්තාම එදා ඉඳන්ම එකෙන් ආදායම් ඉපද වෙනවා. රටේ ප්‍රවාහණයට ලොකු ශක්තියක් එකෙන් ලැබෙනවා. අන්න ඒවා තමයි ණය හා සංවර්ධනය කියන්නේ. හැබැයි අපි 100ට 7ට 8ට පොලියට ණය අරගෙන අවුරුදු 3න් 5න් ඒවා ගෙවන්න ආපහු ගෙවන්න පොරොන්දු පිට අරගෙන ඒ වයින් අපි නැව් වෙන්නේ නැති වරායවල් හැදුවොත් මොකෝ වෙන්නේ?
ගුවන් යානා නැති ගුවන් තොටුපළවල හැදුවොත් මොකද වෙන්නේ? ඒ වගේම ආදායම් ඉපද වෙන්නේ නැති අධිවේගී මාර්ග පද්ධති හැදුවොත් මොකද වෙන්නේ? ඒ වගේම අපට අධික විදියට කිසිම ආකාරයක ප්‍රයෝජනයක් නැති ක්‍රීඩා පිට්ටනි හරි සංඥා කුළුණු නෙළුම් කුළුණු එහෙම නැත්නම් සම්මන්ත්‍රණ ශාලා හැදුවොත් මොකෝ වෙන්නේ? ඒවා ඔහෙ තියෙයි. ආදායමක් ඉපද වෙන්නෙත් නැහැ. ගත්ත ණය ඩබල් ට්‍රිපල් වෙලා ගෙවන්න වෙනවා. ඒ වගේම මේ සංවර්ධනයේ පිටිපස්සේ මිත්‍රවරුනි මහා භයානක ක්‍රියාවලියක් සිදු වෙමින් තියෙනවා. මටත් මේක අවබෝධ වුණේ 2010 වර්ෂයේ. අපි හැම දිනම අතිශය සතුටටපත් වෙච්ච සිදුවීමක් තමයි LTT ත්‍රස්තවාදයේ මර්ධනය වීම නේ පරාජය වීම. අපි හරි සතුටු වුණා. අම්බලන්ගොඩ ජනතාවටත් බොහොම සතුටු වෙන්න පුළුවන්. මොකද ඒ හමුදාවේ නායකත්වය බොහෝ දුරට මේ අම්බලන්ගොඩ බලපිටිය මේ ප්‍රදේශ වලින් පැමිණිච්ච හමුදා නායකයෝ තමයි ලබා දුන්නේ. ඉතින් ලොකු සතුටක් ගොඩක් දෙනෙකුට ලැබුණා අපි මේ ත්‍රස්තවාදය පරාජය කළා. ඒ කියන්නේ විශාල ගෞරවයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ලැබුණා. ඉතින් අපි ගියා මට මතකයි වවුනියාවට. මම ඒ කාලේ විදුලි බල ඇමති. වවුනියාවේ ඉඳන් යාපනයේට විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය අර රැහන් පද්ධතිය අදින්න මොකද ඒක කැඩිලා තිබුණේ අවුරුදු 20 ගානක්. ඉතින් මේ ප්‍රහන් පද්ධතිය ඉදි කරන්න අපිට ජපන් ආධාර හම්බ වුණා. අපි මේ වැඩපිළිවෙල දියත් කළා 2010. එදා මම මේ වගේ ජනහමුවක් පවත්වලා දෙමළ ජනතාවත් ඉන්න කතාවක් පැවැත්තුවා. කතාවක් පවත්වලා මම කිව්වා අද ඉඳන් අවුරුදු එකමාරකින් වවුනියාවේ ඉඳන් යාපනයේට විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය 132 kV යනවා. දකුණෙන් උතුරට විදුලිය යනවා. උතුරේ අපි විදුලි බලාගාරයක් ගහනවා උතුරු ජනනී කියලා. ගහලා ඒ විදුලි බලාගාරයේ විදුලිය අපි දකුණට ගේනවා. මේක තමයි නියම ජාතික සමගිය. මේක තමයි රට නියම විදියට එක්සේසත් වීම කියලා කිව්වා. එතකොට මගේ වම් අත පැත්තෙන් මම දැක්කා A9 පාර හදනවා. මම කිව්වා A9 පාර දැන් කාපට් වෙනවා පේනව නේද? මේ A9 පාර කාපට් වුණාම යාපනයෙන් දකුණට ජනතාව වෙනවා භාණ්ඩ එනවා. දකුණේ ජනතාව උතුරට යනවා භාණ්ඩ එනවා. උතුරේ ජනතාවට මෙච්චර කාලයක් භුක්ති විඳින්න නැති වෙච්ච එහා මෙහා යාමේ නිදහස දැන් ලැබෙනවා අපටත් ලැබෙනවා උතුරට යාමේ නිදහස. ඊටත් එහා පැත්තෙන් තියෙනවා යාල්දේවි දුම්රිය යන දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය නැවත විවෘත වුණාම ඒකත් හැදෙනවා. අපිට පුදුමාකාර විදියට උතුරයි දකුණයි යා වෙනවා. පැය තුනෙන් කොළඹට යන්න පුළුවන්. ජනතාවට කොළඹ ඉඳන් යාපනයට එන්න පුළුවන්. ලොකු සබඳියාවක් අපට ලැබෙනවා කියලා මම කිව්වා. කියලාදී බොහොම සභාතුමෝ සතුටේ විසිර ගියා. ඊළඟ තේගම් බොන්න වාඩි වුණා මේ රටේ අතරත් ජීවතුන් අතර ඉන්න ඉතාම දුම්රිය සේවයට ඉතාම ළඟ කිට්ටු විශේෂඥයෙක් ඇවිල්ලා මට කිව්වා ආපදිතුමා රටේ එක්සේසතක් නෙවෙයි මෙතන එන මංකොල්ලයක් වෙන්නේ කියලා. මම කිව්වා ඒ මොකක්ද? නෑ බලන්න මේ උතුරට මේ දුම්රිය මාර්ගය හදන්නේ ඉර්කොන් කියලා ඉන්දියන් කම්පැනියක්. මේ ඉර්කොන් එකේ මේ හදන්නේ අපි ඒගොල්ලන්ට කියපු ගාන වගේ 4 ගුණයකට කියලා. මම ඔය ඇත්තද? ඒක ඇත්තද? ඔව්. ඒක ඇත්ත. මේ පාර අපි හදුවා නම් මේකෙන් 4 එකේ ගානකට අපිට හදන්න පුළුවන්කම තිබුණා. 4 ගුණයකට දීලා තියෙනවා. මම බැලුවා සාමාන්‍යයෙන් ඔය අපි තුනත් හිතන්නේ එහෙම නේද? ගමේ පාරක් කාපට් කළාම කොන්ක්‍රීට් කළාම ගල් ඇල්ලුවාම ගමේ අපේ මන්ත්‍රියා ටීఓ මහත්තයා ඔහොම උන් එකව වෙලා 10ක් 15ක් ගහයි කියලා අපි. සාමාන්‍ය හිතන් ඉන්නවනේ අපි එහෙම නේද? ගහනවා එහෙම අපි හිතන්ගෙනත් ඉන්නවා. මේක යකෝ එහෙම ගිහිල්ලා නේ 100ට 400 ගහි ඩොලර් ණය. මන් ටිකක් බය වුණා. එතකොට තව එතන හිටියා මේ අර A9 පාර කාපට් කරන්න ගිය සමාගමේ ප්‍රධාන ඉංජිනේරු මහත්තයා එතුමත් ඊට තාම ජීවිතුනේ. මිනිහා තිනා වෙලා ගිහුවා අපේ පාරේ තත්ත්වය ඕක තමයි කියලා. මම මොකද තත්ත්වය? මේ පාර අරන් තියෙන හැමතුමා කැටික් කියන කම්පැනි එකක්. මම කිව්වා කැටික් කම්පැනි චීන කම්පැනියක් නේ. ඒක ඇවිල්ලා මේ ගුවන් යානා අම්තර කොටස් ගෙන්නන කම්පැනියක් නේ. ඒක කොහොමද අනේ පාරවල් හදන්නේ? නෑ නෑ උන් තමයි අරන් දෙන්නේ උන්ට පාරවල් හදන්නේ නෑ. උන් මේක උපකොන්ත්‍රාත්තුවක් දීලා තියෙනවා තවත් කම්පැනි දෙකකට. ඒගොල්ලන්ට දීලා තියෙන්නේ අරගේ ගානේ 4න් එකට. එතරම් ගිහිල්ලා කියද 100ට 400. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි මම කොළඹ එනකම් මම කල්පනා කරා මේ පාර දිගේ කී දහහක් සෙබළු ජීවිත පූජා කරන්නේ. මේ ගැන අපි කොච්චර ආඩම්බර වෙන්නේ නැද්ද? ලේ කඳුළු කොච්චර හැලෙන්නේ නැද්ද? මේ ගොඩ නැගෙන්නේ මොකද්ද? මේක ඇත්තක්ද? මේ අපි මේ මුලාවකපත් වුණාද?
රට බේරගත්තයි කියපු අපේ මහා නායකයා ජාතිය අප්පච්චි මොකද්ද මේ කරන්නේ? මේක තව හොයලා බලන්න ඕනයි කියලා මම කල්පනා කරා. මම මාස ගාණක් වෙලාව අරගෙන මම කාලේ විදුලි බල මණ්ඩලයේ ඔය ආඩම්බරෙන් කියන පුත්තලම විදුලි බලාගාරය, ඒ වගේම මේ දක්ෂිණ අධිවේගී මාර්ගය, ඒ වෙනකොට ඉදිවෙමින් තිබිච්ච කඩවත කෙරවල පිටිය අධිවේගී මාර්ගය, මාතර ඉඳන් බෙලියත්තට ඉදිවෙමින් තිබිච්ච දුම්රිය මාර්ගය, හම්බන්තොට වරාය, ඒ වගේම මත්තල ගුවන්තොටුපොළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඒ වගේම අර සම්මන්ත්‍රණ ශාලාව, මෙකී නොකී සියලුම දේවල් වල වියදම් මං මාස 3-4ක් හොයාගත්තා මිට්ටෝනේ. හොයාගත්තා තමයි මට තේරුනේ යකෝ මේ කියපු එක සම්පූර්ණ ඇත්ත නේද කියලා. මං ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බුණා. හම්බෙලා එතුමාට මේක කිව්වා. එතුමා මාව වැඩි ගණන් ගත්තේ නැහැ. වෙනදා හොඳින් කතා කරන අපේ ජනාධිපතිතුමා මාව ගණන් ගත්තේ නැහැ. ඔක ලියලා එවන්න බැරිද මල්ලි කියලා කිව්වා. මං දුන්නා කැබිනට් පත්‍රිකාවක් හැක්කම ලියලා මං එතුමාට දුන්නා. මං හිතුවා මේක ගැන පරීක්ෂණයක් කරයි කියලා. පරීක්ෂණය කොහොම වෙතත් ඉදා ඉඳන් මට අමාත්‍යාංශේ කරන්න දුන්නේ නැහැ. මට මේක පස්සේ තේරුණා. තේරලා මං එතුමාට ආයිබෝන් කියලා අමාත්‍යාංශේ දාලා මම ගියා. මොකටද අනේ ගහගන්නේ. හැබැයි මම තීරණය කළා මේක රටට කියන්න ඕනේ කියලා. ඒ අනුව 2013 මම මේ කෘතිය ලිව්වා මේ චූටි පොතක් මේක. ආලා පාළු ආර්ථිකය. මමවත් හිතුවේ නෑ අවුරුදු 8ක් යනකොට මේ පොත මෙච්චරම ප්‍රයෝජනවත් පොතක් වෙයි කියලා. මේකේ තියෙනවා මේ හැම ඩීල් එකකින්ම ගහපු ගැහිල්ල. මේ රට නන්නතර වෙන්න ණය ගෙවා ගන්න බැරි තත්වයකටපත් වෙන්න මේ සංවර්ධනය ආපු හැටි ගැන මේකේ තියෙනවා මිත්‍රෝ. මේ පොතේ පිටපත් 45000ක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කැම්පේන් එකේ විකුණුණා. මට ආදායමක් තිබුණේ නැහැ. නමුත් මේක විකුණුණා. මිනිස්සු මේක දැක්කා. සිරිසේන මහත්තයාගේ ජනාධිපති වරණේදී මම හිතන්නේ කීප දෙනෙක්ම ඡන්දෙ දෙන්න මේ පොතේ කරුණු හේතු භූත වුණා. මොකද රට බේරගත්තයි කිව්වට ඒ බේරගත්ත රට මේ විදිහේ කොල්ලයක නම් යන්නේ මොන වගේ තත්ත්වයක් උදා වේද කියන බිය වේදනාව දැනුගත් මිනිස්සු අතරට ආවා. ඒ වගේම ඒ නව රජයේ බලයටපත් වුණාම සිරිසේන මහත්තයාට මම තවදුරටත් විශ්ලේෂණය කළා කිව්වා මේ අරන් තියෙන ණය දෙතුන් ගුණේ වෙලා එනවා අපේ ඔළුවට. ඒ නිසා මේ ණය ගෙවන වැඩපිළිවෙලක් නැතුව විධිමත් පාලනය ගෙනියන්න එපා. මේක අමාරුව වැටෙනවා කියලා මම මේ කෘතිය ලියුවා. බලන්න මේකේ නම. මේක ලිව්වේ 2016 දී. මූල්‍ය අගාධයක් ඉදිරියේ වලක වැටෙන්න යන්නේ කියලා තියෙනවා. ගොඩ එන්න බැරි වලක වැටෙන්න යන්නේ කියලා තියෙනවා. මේක ලියලා මම අනතුරු ඇඟෙව්වා. අපේ සමහර කට්ටිය ඒක තේරුම් ගත්තා. සමහර කට්ටියට තේරුනේ නැහැ. සමහර කට්ටිය තේරුම් ගත්තත් ගණන් නොගෙන හිටියා. දැන් අපි හැමෝම මේ රට බංකොලොත් වෙන්න යන බව දැන් හරිම පැහැදිලි වෙනවා. කොටින්ම මේ පාර අයවැය ඉදිරිපත් කළා බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒක හැටියට ආණ්ඩුවේ වියදම බිලියන 5200යි. ඒ වගේම ආදායම බිලියන 2200යි. ඒක කවදාකවත් මේ රටේ වෙන්නේ නැහැ. මේ රටේ සත්‍ය ගරුක ආදායම බිලියන 1600යි මේ අවුරුද්දේ. ගබන අවුරුද්දේ 2022 ඒක තමයි ඇත්ත. මේ සරලම අර්ථයෙන් කිව්වොත් මෙන්න මෙච්චරයි. 1.60ක් තියෙනවා අතේ 5.20ක් වියදම් කරන්න තියෙනවා. නිකන් හිතන්න ඕන පුංචි බිස්නස් එකක් ඔන්න මිනිහෙකුට 1.60ක ආදායමක් අතේ තියාගෙන 5.20ක් වියදම් කරන්න තියෙනවා. මේක මහා පළල් ණය කන්දක්. එතකොට මේ හිස්තැන පුරවන්නේ කොහොමද? මේ ඉතුරු හිස්තැන පුරවන්නේ කොහොමද? මේ හිස්තැනේ තියෙනවා රුපියල් ණය වගේකුත් ඩොලර් ණය වගේ. රුපියල් ණය පියවන්න ක්‍රමයක් නැහැ. මොකද කරන්නේ? කවුරුත් දන්නවා බියගව ෆැක්ටරියට ඕඩර් එක යවනවා සල්ලි අච්චු ගන්න. එසේ මෙසේ අච්චු ගහිලා නේ මිත්‍රෝනේ අච්චු ගන්න. ඉතිහාසයේ කවදාකවත් නොවිච්ච අච්චු ගහිලා අච්චු ගන්න. ඒ සල්ලි ටික වෙළඳපොළට ආවම බඩු බිල නිකම්ම ඉහළ. ඊළඟට ඩොලර් ණය පියවන්න විදියක් නැහැ. ඩොලර් නැහැ. මොකද කරන්නේ? ණය ගන්න ගියාම ණය දෙන්නේ නැහැ. ඇයි? රට බංකොලොත් වෙන්න යනවායි කියලා අන්තර්ජාතික ආයතන කියලා තියෙනවනේ. දැන් මම වුණත් බැංකුවකට කියලා ණයක් ගන්න ගියාම මම නිකන් බංකොලොත් වෙන්න යනවා වගේ බැංකුවට ආරංචි දෙනවා මට ණය දෙනවා. ඈ මට ණය දෙන්නේ නැහැ. ඒ වගේ තමයි ජාත්‍යන්තර ලෝකෙත් විශ්වාසය කඩාවැටෙනවා මට ණය දෙන්නේ නැහැ. අන්නේ ප්‍රශ්නයද ඇවිල්ලා තියෙන්නේ. ණය දෙන්නේ නැහැ. දැන් මොකද ණය දෙන්නේ නැත්තම් මොකද දැන් අපි කරන්නේ? පිටරටින් බඩු ගේන එක කපාගෙන යනවා. මුලින්ම නැවතුවා වාහන ගෙන්නිල්ල. අමතර කොටස් ගෙන්නිල්ල. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා භාණ්ඩ 562ක් නැවැත්තුවා. පෝර ගෙන්නන එක නැවැත්තුවා. රසායන ද්‍රව්‍ය ගේන එක නැවැත්තුවා.
අද වෙනකොට ඖෂධ ගෙන්නන එක නවත්තලා තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයකින්. ඉන්ධන ගේන එක පාලනය වෙමින් තියෙනවා. ගෑස් ගේන එක පාලනය වෙමින් තියෙනවා. ගල් අඟුරු ගේන එක පාලනය වෙමින් තියෙනවා. ඒ වගේම තමයි සමහර ටෙන්ඩර් දැම්මම එක එකක්වත් එන්නේ නැහැ. දැන් ගල් අඟුරු ටෙන්ඩරේට කවුරුවත් ආවේ නැහැ. මුල වටේ. තෙල් ටෙන්ඩරේට කවුරුවත් එන්නේ නැතුව පිරිපහදුව වැහුණා. දැන් පිරිපහදුව දුවනවා. මම කියනවා ජනවාරි මාසේ මුල සතියේ පිරිපහදුව ආයි වැහෙනවා. ටෙන්ඩරේට කවුරුත් නැහැ. බංකොලොත් වෙන රටක LC ඇරියට ණයවර ලිපි ඇරියට ඒ ණයවර ලිපි වලට පිළිතුරු දෙන්න ප්‍රතිචාර දෙන්න කිසිම ජාත්‍යන්තර බැංකුවක් ඉදිරිපත් වෙන්නේ නැහැ මිත්‍රෝ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි භයානක වලකට වැටෙමින් යන්නේ. මේක තව අවුරුදු ගාණක් යන ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. නිකම් බැලුමට ගෝඨාභය මහත්තයාට තව අවුරුදු 3ක් කාණ්ඩු කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවර තව අවුරුදු 4ක් කාණ්ඩු කරන්න පුළුවන්. හැබැයි එච්චර කල් යන්නේ නැහැ. මේ ඊළඟ මාසේ පන්නගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අද අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ තරමට මේ ප්‍රශ්නය උග්‍ර වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම මේ අද අපේ තියෙන ප්‍රශ්න ගණනාවකට මේ ගෝඨාභය මහත්තයාගේ ඇතැම් පියවර, මහින්ද මහත්තයාගේ ඇතැම් පියවර, මේ මුදල් ඇමතිතුමා බසිල් රාජපක්ෂ මහත්තයාගේ ඇතැම් පියවර හේතුභූත වෙලා තියෙනවා. අපි රතු කොඩිය උස්සලා තියෙන අවස්ථා ගානක රතු කොඩිය. මොකක්ද මේ රතු කොඩිය? මිනිසුගේ විශ්වාසය බිඳ වැටෙන රතු කොඩිය. මේ ජාත්‍යන්තර වශයෙන්ුත් ජාතික වශයෙන්ුත් අපි රතු කොඩි උස්සලා තියෙනවා. පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට වහාම මොකද කළේ? රතු කොඩියක් ඉස්සුවා දෙසැම්බර් 1 වෙනිදා. ඒ මොකද කළේ? ඉහළම ගණේ ධන කුවේරයින්ට දීලා තිබිච්ච බදු ඒවා ඉවත් කළා දැවැන්ත බදු සහනයක් දුන්නා. ඒ විතරක් නෙමෙයි, බදු සහනය නිසා ආණ්ඩුවේ ආදායමෙන් 40%ක් පහෙන් දෙකක් නැති වුණා. නැති වුණාම අර අන්තර්ජාතික ආයතන ඔක්කොම කල්පනා කළා ලංකාවට දැන් ණය ගෙවා ගන්න සල්ලි නැති වෙන්නයි යන්නේ කියලා නේද? පටස් කාලා අපිව පහලට දැම්මා. අන්න එක රතු කොඩියක් ඉස්සුවා. ඊළඟට එතුමා තව රතු කොඩියක් ඉස්සුවා. ඒක තමයි මේ රටට සහනදායි ණය දීපු වැදගත් ව්‍යාපෘති 323ක් නැවැත්තුවා. මොනවද? අර ජපානයෙන් දීපු සැහැල්ලු දුම්රිය ව්‍යාපාර. ආසියානු සංවර්ධන බැංකුවෙන් දීපු ඒ මරදාන ඉඳන් හෝමගමට දුම්රිය ව්‍යාපෘතිය, විදුලි දුම්රිය ව්‍යාපෘතිය. ඊළඟට කොරියානු ආණ්ඩුවෙන් තාක්ෂණ නගරයක් හදලා 80000කට උපාධි දෙන්න තාක්ෂණය පුහුණු කරන්න හදපු තාක්ෂණ නගර ව්‍යාපෘතිය කොරියානු ආධාරය. ඊළඟට කොළඹ නගරයේ බිම්ගත ජාල පද්ධතිය විදුලි බල මණ්ඩලයෙන් හදන්න දීපු ණය. මේ වගේ ව්‍යාපෘති 323ක් නවත්තලා 24000ක් පාරට දැම්මා. සේවකයෝ පටන් ගත්තේ එහෙම. මොකද්ද මේකෙන් අන්තර්ජාතික ප්‍රජාවට දෙන පණිවිඩය මොකක්ද? ලංකාවේ මොනවා ව්‍යාපෘතියක්වත් සාධාරණව කරන්න පුළුවන් තැන නෙමෙයි කියන්නේ. කිසිම අන්තර්ජාතික ආයතනයක් ඊට පස්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. එච්චරයි. අන්න දෙවෙනි රතු කොඩිය ඉස්සුවා. තුන්වෙනි රතු කොඩියත් ඉස්සුවා. ඒක තමයි අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ 2017 ණය ගෙවා ගන්න බැරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමෙන් තමයි යම් ප්‍රමාණයකට විදේශීය වෙළඳපොළෙන් ණය ආපසු ගැනීමේ හැකියාවක් අපට ලැබුණේ. එතකොට අපිට තිබුණ අවශ්‍ය නම් මේ ප්‍රෝග්‍රෑම් එක තව අවුරුද්දකට මාසෙක 6කට නැත්නම් අවුරුදු 2කට කල් දාගන්න. වහාම ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න තිබිච්ච 2020 ජූනි මාසේ IMF එක පයින් ගහලා ඉන්න දැන්. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා එහෙම කිව්වා. ඇත්ත කතාව මොකක්ද? ඔයා IMF එක දිනනකොට මිත්‍රෝරනේ හොරකම් කරන්න බෑ. ඔක ඇත්ත කතාව. ඒක එළියට දාගත්තේ ඒකයි. වෙන ලොකු හේතුවක් මත නෙවෙයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාම අමාරුවේ වැටිලා ඔයා IMF එකට ගියා 2008 දී. එහෙනම් ඒක දැන් නොයන්න ඉන්න හේතුවක් නැහැ. අන්න තුන්වෙනි රතු කොඩිය දැම්ම. ඊළඟට හතරවෙනි රතු කොඩිය මොකද්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවනීතිය ක්‍රියාත්මක වෙන බව ලෝකෙටම පෙන්නලා දුන්නා. මිනි මරුව මහ පාරේ වෙඩි තියලා මරපු මිනි මරුව එළියට දැම්ම විතරක් නෙවෙයි ආයතන වල සභාපතිලා ගත්තා. ඊළඟට අනිත් පැත්තේ පිරිසිදු පැහැදිලි දූෂණ චෝදනා තියෙන නඩු 75 නිදොස් කොට නිදහස් කරලා එළියට දැම්මා. ඊළඟට කිසිම ආකාරයකට චෝදනාවක් හැටියට නැති මිනිස්සුන්ව හිරේ දැම්මා. 19 වෙනි සංශෝධනය අවශ්‍ය කළා 20 වෙනි සංශෝධනය ගෙනල්ලා අධිකරණයේ පත් කිරීම බලය ජනාධිපති අතට ගත්තා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බව පැහැදිලි වුණා. පොලිසිය පිස්සු කෙලින්න පටන් ගත්තා. රාජ් පොලිසියට නිකම් මේ ගුරුවරු ටෙලිෆෝන් පණිවිඩ දුන්නයි කොහම අරන් ගියා. Facebook එකේ මොනවා හරි තරුණයෙක් දැම්මම අරන් ගියා.
හැබැයි මංකොල්ලකාරයෝ, පට්ටහොරු, ජාතික ධනය කොල්ල කාපු මිනිස්සුන්ට කවදාකවත් රහස් පොලිසිය පෙනුන්නේ නැහැ. මේවා ඔක්කොම පිටරට වාර්තා වෙනවා. දැන් රංජන් රාමනායක මහත්තයාට දීපු තීන්දුව අසාධාරණයි කියලා අන්තර් පාර්ලිමේන්තු ඒ යූනියන් එක IPU එක ප්‍රකාශයක් කළා තියෙනවා. මේක මුළු ලෝකෙටම පේනවා. දැන් රංජන් හිරකලා දැන් හොඳයි මෙහෙමයි කියලා ඔය සමහර නාලිකාවල අයිතිකාරයින් චූන් වෙන්න පුළුවන්. හැබැයි මේ රටට ඒක භයානක විදියට බලපාලා තියෙනවා. මොකද රංජන් වෙනවා හිරේ ඇරියේ රටේ පවතින කිසිම නීතියකට අනුව නෙවෙයි. කිසිම නීතියකට අනුව නෙවෙයි. ඒ වගේ සිද්ධි කළා. රංජන් කලේ හරිද වැරද්ද වෙන්න පුළුවන්. ඒකට ඕකට සුළු දඬුවමක් දෙන්න තිබුණා. අවුරුදු 4ක් මිනිහ බරපතල වැඩ ඇතුව හිරේ යවන්න හේතුවක් ඇතර තිබුණේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. ඒවට අද IPU එක ඉන්ටර් පාර්ලිමේන්ටරි යූනියන් එක විරෝධය පළ කළා. වහාම රංජන් එළියට දාන්න කියලා. මේවත් එක්ක මොකද වෙලා තියෙන්නේ? රටේ නීතිය අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් නැහැ. දැන් විනිසුරුවරු පත් වෙන්නේ අවංකත්වයේ මතවත්, ජ්‍යෙෂ්ඨත්වයේ මතවත් නෙවෙයි ජනාධිපතිගේ කැමැත්ත මත. ඉතින් ඒකට යුක්තිය ඉෂ්ට වෙනවා. නෑ. පොලිසිය පත්වීම් ලබා දෙන්නේ කොහොමද කියලා මේ ඊයේ පෙරේද ඔප්පු වුණා OIC පත්වීම් ගන්නත් අද ඇතම් ලේකම්ලගේ පඩි ගන්නවා. පොලිසිය විශ්වාසයක් තියනවද? නෑ. හැම රජයේ පත්වීමකටම හමුදා නිලධාරීන් දැම්මම ඒ ගැන ලෝකෙ මිනිසුන්ට වෙන්නේ කොහොමද? උඩ ඉඳන් පහළට ජෙනරාල්ලා. යකෝ මේක හමුදා පාලනයක් තියෙන රටක් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි කියලා තමයි පේන්නේ. ඉතින් මේ සියල්ලත් එක්ක රට ගැන තිබිච්ච රටේ නීතිය ගැන තිබිච්ච විශ්වාසය නැති කරගත්තා. අන්න පස්වෙනි රතු කොඩියත් උස්සගත්තා. හරි? ඉතින් මිත්‍රෝනි කොහොමද රටක් කරන්නේ? අපි මුලින්ම මේ රට හදන්න උන්නා. මේ රට මුලින්ම අපි මේ රට ගලව ගන්න උන්නම් බංකොලොත් භාවයෙන්. ඔය උස්සපු රතු කොඩි පහ මොකද කරන්න ඕනේ? පහළට දාන්න. පහළට දාලා කොළ කොඩි පහක් උස්ස ගන්න. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ යුරෝපා සංගමයෙන් මේ දීවරයින්ගේ මේ ඊළඟ GSP+ සහනය එක්ක අර මාළු ටොන් 18000 බලපිටිය අම්බලන්ගොඩ දීවරයාගේ මාළු ටික නැවත වතාවක් යුරෝපා සංගමයට යවන්න. ඒ වගේම විදේශවල තියෙන ධනය අරගෙන අපේ දරුවට කිරිපිටි ටික දෙන්න, කෑම ටික දෙන්න, ගෑස් ටික දෙන්න, විදුලියට ගල් අඟුරු ටික ගේන්න, පාරේ දුවන්න තෙල් ටික ගේන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ එහෙමයි. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් මෙතන නැහැ. අර රතු කොඩි පහ වෙනුවට කොළ කොඩි පහ උස්සන්නම ඕන මිත්‍රෝ. නැත්තම් මේ රට අපට ගමනක් ඇති වෙන්නේ නැහැ.